ආදරණීය දුවේ පුතේ. අද අපි බලාපොරොත්තු වෙනවා 9 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් අපි මීට කලින් වීඩියෝ එකේදී ඔයාලා ඉදිරිපත් කරපු පාඩමේ ඉතිරි කොටස සම්පූර්ණ කරගෙන යන්න. ඔයාලට මතක ඇති අපි එදා කතා කර මාතෘකාව තමයි බහුවශ්‍රයක කෝණ කියන පාඩම කතා කරා. අද අපි මේ පාඩමේම තව පොඩ්ඩක් ඉස්සරහට යන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක තුලින්. බලන්න අපි එදා කතා කරේ මෙන්න මේක ඔයාලට මතක ඇති. බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය හොයන්නේ කොහොමද? බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය සඳහා අපි එදා දුන්න සූත්‍රයක්. මේ තියෙන්නේ බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය සමානයි 180 වාරයක් n දින 2. මේ n සමානයි පාද ගණන. අපි මේ සූත්‍රය වා කට්ටියට දුන්නා. දීලා මේ සූත්‍රය භාවිතා කරලා අපි ගැටලු බොහොමයක් ගැටලු කතා කරා. අද අපි බලාපොරොත්තු වෙනවා දරුවනේ ඔයාලගේ මේ බහුවශ්‍ර පාඩමේම බාහිර කෝණ ඓක්‍ය සඳහා කතා කරන්න. බහුවශ්‍රයක බාහිර කෝණ ඓක්‍ය කොච්චරක්ද වෙන්නේ කියන පිළිබඳව කතා කරන්නයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි බලමු. ඔයාලා මතක තියාගන්න 8 ශ්‍රේණියේදී අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණයක බාහිර කෝණ ඓක්‍ය අංශක කීයද කියන එක. ඒ වගේම චතුරස්‍රයක බාහිර කෝණ ඓක්‍ය කීයද කියන එක. ওই දෙක ඔයාලා 8 පන්තියේදී කතා කරලා තියෙනවා. එහෙනම් අද අපිට කතා කරන්න තියෙන්නේ ඕනෑම බහුවශ්‍රයක පාද ඕනෑම සංඛ්‍යාවකට ගැළපෙන විදියට බාහිර කෝණ ඓක්‍ය කීයද කියන එක. ඔයාලට මතකද අපි චුට්ටක් මතක් කරගමු අපි එදා කතා කරපු දේ මෙන්න මේ විදියට ත්‍රිකෝණයක් අපි ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණේ බාහිර කෝණ ඓක්‍ය ඔයාලා කතා කරලා තියෙන මතක ඇති අංශක 360යි. බාහිර කෝණ ඓක්‍ය අංශක 360යි. ඒ වගේම අපි එදා 8 පන්තියේදී කතා කරා චතුරස්‍රයක් ගත්තොත් මේ විදියට පාද 4කින් වට වෙච්ච රූපේ චතුරස්‍රය. චතුරස්‍රයේත් අපි එදා කතා කරා බාහිර කෝණ ඓක්‍ය අංශක 360යි කියලා. ඒක මතක ඇති ඔයාලට ත්‍රිකෝණයක බාහිර කෝණ ඓක්‍ය 360යි චතුරස්‍රයක බාහිර කෝණ ඓක්‍ය 360යි. ඒකට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා එතනින් එහාට පංචාශ්‍රය, ෂඩාශ්‍රය, සප්තාශ්‍රය, අටාශ්‍රය, නවාශ්‍රය, දසාශ්‍රය ඕනෑම එතනින් එහාට පාද 11, පාද 12, 13 ඕනෑම පාද සංඛ්‍යාවක් සහිත බහුවශ්‍රයක බාහිර කෝණ ඓක්‍ය කොච්චරක්ද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මතක තියාගන්න පුතේ මෙහෙම බොහොම සරලයි. අපිට අභ්‍යන්තර කෝණ ඓක්‍ය රූපේ රූප වෙනස් වුණාට බාහිර කෝණ ඓක්‍ය වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලිද? බාහිර කෝණ ඓක්‍ය සෑම රූපයක් සඳහාම 360ක් වෙනවා. එහෙමනම් ඉදා මතක ඇති ඔයාලට ත්‍රිකෝණය අපි කතා කරා 360යි කියලා. ඒ වගේම චතුරස්‍රය කතා කරා 360යි කියලා. එහෙනම් මතක තියාගන්න පංචාශ්‍රයටත් මේකම තමයි. පංචාශ්‍රයේ බාහිර කෝණ ඓක්‍ය 360යි, ෂඩාශ්‍රයේ බාහිර කෝණ ඓක්‍ය 360යි, සප්තාශ්‍රය, අටාශ්‍රය, නවාශ්‍රය, දසාශ්‍රය. එතනින් එහාට පාද 11, 12, 13 ඕනෑම බහුවශ්‍රයක් සඳහා මතක තියාගන්න බාහිර කෝණ ඓක්‍ය අංශක 360ක් වෙනවා. එහෙමනම් අපිට මෙතනින් ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ සම්බන්ධයක් බලන්න. ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ ඓක්‍ය ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ ඓක්‍ය සමාන වෙනවා අංශක 360යි. සමානයි අංශක 360යි. එහෙනම් ඔන්න මතක තියාගන්න ඕනෑම බහුවශ්‍රයක් සඳහා ත්‍රිකෝණයේ චතුරස්‍රයේ පංචාශ්‍රයේ ඕනෑම බහුවශ්‍රයක් සඳහා බාහිර කෝණ ඓක්‍ය අංශක 360ක් වෙනවා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවයෙන් අනුව අපිට පුළුවන් එහෙනම් දරුවනේ ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ ඓක්‍ය 360 කියන සම්බන්ධය යොදාගෙන මෙන්න මෙවැනි ගැටලු වලට අපිට යන්න පුළුවන්. අපි බලමු පොඩි ගැටලුවක් මෙන්න මේ විදිහට කතා කරමු. ඉස්සෙල්ලා පළවෙනි උදාහරණය මේක අයින් කරලා ගමු. මේ විදිහට මේ තියෙන ත්‍රිකෝණයක්
ඔයාලට පේනවා ඇති මෙතන බාහිර කෝණ තුනක් මම ලකුණු කරනවා මෙන්න මේ විදියට. මේ තියෙන්නේ ත්‍රිකෝණයේ බාහිර කෝණ තුන. පාද දික් කරලා තියෙනවා අනුපිළිවෙලට. මේ පාදයේ මෙතෙන්ට ගිහිල්ලා මේ පාදයේ මේ පැත්තට මේක මෙහෙට දික් කරලා තියෙනවා. ඉතින් මේක ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ බාහිර කෝණ තුනක්. අපි මේ බාහිර කෝණ තුන හැඳින්වුවොත් මේ විදිහට සිම්පල් A, මේක සිම්පල් B, මේක සිම්පල් C කියලා මෙන්න මේ ආකාරයෙන් දැම්මොත් අපිට මෙතන සම්බන්ධයක් ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට A කෝණය ධන B කෝණය ධන C කෝණය සමාන වෙනවා කාටද අංශක 360යි. හරිනේ? A කෝණයේ ධන B කෝණයේ ධන C කෝණයේ සමානයි අංශක 360යි. එහෙනම් අපිට පැහැදිලි මේ වගේ ත්‍රිකෝණයක මෙන්න මේ බාහිර කෝණ තුනේ ඓක්‍ය අංශක 360ක් වෙනවා. එහෙනම් මතක තියාගන්න ත්‍රිකෝණ විතරක් නෙමේ අපිට කතා කරන්න තියෙන ඕනෑම බහුවශ්‍රයක මතක තියාගන්න බාහිර කෝණ ඓක්‍ය අංශක 360යි. අපි තවත් ගැටලුවක් යමු මෙන්න මේ අපි ගැටලුවකට සම්බන්ධ වෙමු මෙන්න මේ ආකාරයට. අපි ගමු චතුරස්‍රයක්. චතුරස්‍රය පාද 4යි චතුරස්‍රයේත් මම පාද අනුපිළිවෙල දික් කරගෙන තියෙනවා ඔයාලට පේනවා ඇති මම මෙතෙන්දී අගයන් දෙනවා මෙන්න මේ කෝණය මම ගන්නවා අංශක 80යි මේ කෝණයට දෙනවා අංශක 80යි මේ කෝණයට දෙනවා අංශක 70යි අගය මේ කෝණයේ අගය අංශක 120යි මෙන්න මේ කෝණයට දෙනවා x අකුරක් x දැන් මගේ ප්‍රශ්නේ තමයි x වල අගය හොයාගන්න ඕන අපි දැන් ඉගෙන ගත්ත විෂය කරුණත් එක්ක ගිහිල්ලා බලමු මෙන්න මේ x කියන කෝණයේ විශාලත්වය කොහොමද හොයන්නේ. දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ චතුරස්‍රයක්. පාද 4යිනේ. චතුරස්‍රයේ ඔයාලට පේනවා මේ පාද 4 අනුපිළිවෙලට අපි දික් කරගෙන තියෙනවා. එතකොට මේ බාහිර කෝණනේ x කියන්නේ බාහිර කෝණයක්. මේක බාහිර කෝණය 70 130. මේ සිව් කෝණ බාහිර කෝණ. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මේ බාහිර කෝණ ඓක්‍ය 360ට සමාන කියලා අපි ඉගෙන ගත්තා. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මේ විදිහට x එකතු කිරීම මෙතනින් අංශක 80 එකතු කිරීම මෙතනින් අංශක 70 එකතු කිරීම මෙතනින් අංශක 120 මෙන්න මේ ටික සමාන වෙනවා කාටද අංශක 360යි සමානයි 360යි දැක්කනේ අන්න චතුරස්‍රයේ බාහිර කෝණ 4 එකතුව බාහිර කෝණ 4ක් තියෙනවා. අන්න බාහිර කෝණ 4 එකතු අපිට ලැබෙනවා අංශක 360ක්. දැන් අපිට මේක සුළු කරාට පස්සේ x ලාගේ හොයාගන්න පුළුවන් මේ විදිහට. x එකතු කිරීම එන බිඳුවයි 8යි 2යි 10යි 7යි 17න් 7 එකක් ඉතුරුයි 1 1 2යි නේ 270 සමානයි අංශක 360යි. දැන් අපිට පුළුවන් 270 එහා පැත්තට ගිහින් දාමුනේ. ඒවා පුළුවන් නේ දැන් පුළුවන් මතකයිනේ. x සමානයි මෙතන තියෙනවා අංශක 360 ධන 270 මේ පැත්තට යනවා ඍණ 270යි. ඒක මතක තියාගන්න සමීකරණයක මේ තියෙන සමීකරණයක් නේ. සමීකරණයක ඕනෑම පදයක් ගෙනියන්න පුළුවන් ඕනෑම පැත්තකට හැබැයි ලකුණ මාරු කරන්න ඕනේ යනකොට. ධන 270 මේ පැත්තට යනවා ඍණ 270ක් වෙලා. එහෙනම් දැන් මෙතනින් අපිට ලියන්න පුළුවන් x සමානයි අගය ලියන්න පුළුවන් බිඳුවයි මෙතන 6න් 7ක් බෑ 16න් 7ක් අඩු කරාම 9යි 2න් 2ක් බිඳුවයි අන්න අපිට ලැබෙනවා x ලාගය අංශක 90යි. එතකොට මෙන්න මේ කෝණයේ විශාලත්වය අංශක 90ක් වෙනවා. මෙන්න මේ විදිහට පුතේ මතක තියාගන්න ඕනෑම බාහිර කෝණ ඓක්‍ය ඕනෑම බහුවස්ත්‍රයක් සඳහා බාහිර කෝණ ඓක්‍ය 360ට සමාන කරලා අපිට පුළුවන් මේ වගේ ගැට්ටු වලට යන්න. අතට අපිට මේක ගන්න පුළුවන් අපි කතා කරපු පළවෙනි උදාහරණයේ විදියට අපි මේ කතා කරපු පළවෙනි උදාහරණය බලන්න අපි කතා කරේ ත්‍රිකෝණයක් ඒකේ බාහිර කෝණ ඓක්‍ය 360ට සමාන කරලා අපි ලියුව සම්බන්ධයක් a ධන b ධන c 360යි කියලා ඊට පස්සේ අපි ගත්ත චතුරස්‍රය මේ තියෙන චතුරස්‍රයේ බාහිර කෝණ ඓක්‍ය බාහිර කෝණ 4ක් තියෙනවා බාහිර කෝණ ඓක්‍ය සමාන කරා 360ට x සමානයි අංශක 90යි. දැන් අපිට පුළුවන් තවත් රූපයකට අපි යමු. තුන්වෙනි ප්‍රශ්නයේ විදියට තුන්වෙනි එක අරක එක්ක පළවෙනි එක අපි උදාහරණයක් විදිහට ගත්තා. දෙවෙනි එක චතුරස්‍රයක් ගත්තා. මෙන්න මේ රූපය බලන්න කවුරුත් දැන්.
පාද ගාන ගණන් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි. පාද 5ක් තියෙනවා. පැහැදිලිනේ? පාද 5ක් තියෙනවා. දැන් බලන්න මෙන්න මෙතෙන්දී ඔයාලට පොඩ්ඩක් මේ බාහිර කෝණවල පොඩි දෙයක් කියන්න තියෙනවා. දැන් මේ පාදයේ මෙතෙන්ට දික් කරපු නිසා මෙන්න බාහිර කෝණය. මේ පාදයේ මෙහාට දික් කරපු නිසා මෙතන බාහිර කෝණය. මේ පාදයේ මෙහෙට දික් කරපු නිසා මේක බාහිර කෝණය. මේ පාදයේ මෙහාට දික් කරපු නිසා මේක බාහිර කෝණය. මෙන්න මෙතන ඔයාලට පේනවා මෙන්න මේ පාදයේ මෙහාට දික් කරොත් මෙන්න මේ කෝණය තමයි අපි බාහිර කෝණය වශයෙන් ගන්නෙ. නමුත් මතක තියාගන්න මේ කෝණයත් ඒ බාහිර කෝණයටම සමානයි කියලා ගන්න පුළුවන්. මොකද්ද? ප්‍රතිමුඛ කෝණනේ. මතකයි නේද? ප්‍රතිමුඛ කෝණ අපි අටගෙන ගත්තේ. ප්‍රතිමුඛ කෝණ සංකල්පයට අනුව මේ කෝණය මේ දෙකම බාහිර කෝණ වශයෙන් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මෙන්න මේ කෝණය බාහිර කෝණයක් නෙමෙයි. ඒකත් මතක තියාගන්න මෙන්න මේ රතු පාටෙන් මම සලකුණු කරන කෝණය බාහිර කෝණයක් නෙමෙයි. මතක තියාගන්න බාහිර කෝණයක් වෙන්න නම් ඒ අදාළ බහුවස්සේ දික් කරපු පාදයක් සහ තවත් පාදයක් සම්බන්ධ වෙන්න ඕන. මේ දික් කරපු පාදයයි ඊළඟ තවත් පාදයක් සම්බන්ධ වුණොත් තමයි එතන අපිට ලැබෙන්නේ බාහිර කෝණ. මෙතන තියෙන්නේ දික් කරපු පාද දෙකක්මනේ. ඒ දික් කරපු පාද දෙකක්ම හමු වෙන කෝණය මේක අපි බාහිර කෝණයක් විදියට ගන්නෙ නැහැ. එතකොට මේ දෙකම බාහිර කෝණ. ඒක ගැටලුවක් නැහැ. මේකත් බාහිර කෝණ මේකත් බාහිර කෝණ. මොකද මේ දෙක සමානයි. විශාලත්වයෙන් සමානයි. ඔයාලා අටේ දන්න ඕනේ. අට ඉගෙන ගත්තා ප්‍රතිමුඛ කෝණ. බලන්න. සරල රේඛා දෙකක් මෙහෙම ඡේදනය වුණාට පස්සේ මෙන්න මේ කෝණ වලට අපි කියනවා මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. මේක x කියලා ගත්තොත් අනිවාර්යෙන් මේක x වෙනවා. විශාලත්වයෙන් සමානයි. මේක y කියලා ගත්තොත් මේක y වෙනවා. විශාලත්වයෙන් සමානයි. මතක තියාගන්න අනිවාර්යෙන් ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. ඒ අනුව අපිට ගන්න පුළුවන් මෙතනත් මේ කෝණ දෙකම සමාන නිසා මේ අගය මෙතෙන්ට දාලා ගන්න පුළුවන්. අපි මේ ටික අයින් කරගමු. මේ ටිකත් අයින් කරගමු. මේ ටිකත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ නේද? මේකත් ඕනේ. හරි. දැන් අපි අදාළ රූප සටහනේ අවශ්‍ය තොරතුරු ටික ලකුණු කරගමු. මේ කෝණයට මම දෙනවා අංශක 80යි. කෝණයේ අංශක 80යි. මේ කෝණයේ අංශක 60යි. මේ කෝණයේ අංශක 50යි. මේ කෝණයේ අංශක අපි දෙමු A කියලා. එතෙන්ට අගයක් දෙන්නේ මම A කියලා. ඊට පස්සේ මේ කෝණය මම දෙනවා අංශක 90යි. කෝණයට දෙනවා අංශක 90යි. දැන් අපිට ඉල්ලනවා මෙන්න මේ A කියන කෝණයේ විශාලත්වය තමයි අපෙන් අහන්නේ. හරිනේ? මේ A වල අගය අහනවා. එතෙන්දි මතක තියාගන්න මම දීපු කෝණ ටික බලන්න. මේ කෝණය දුන්න 80යි, මේ කෝණය 60යි, මේ කෝණය 50යි, මේක A මෙන්න මෙතන මේ කෝණය තමයි අංශක 90 කිව්වේ. ඊට පස්සේ අපෙන් අහනවා ඒ වල අගය. දැන් මතක තියාගන්න අපේ දරුවෝ මෙන්න මෙතන මේ කෝණය හරි ගැටලුවක් නැහැ. මෙන්න මෙතන මේ කෝණයේ අංශක 90 නම් අනිවාර්යයෙන් මේ කෝණයත් අංශක 90යි. මේ දෙකම බාහිර කෝණ ගැටලුවක් නැහැ. ඕනනම් කෙලින්ම මේක ලකුණු නොකර මෙහෙම 90 යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්නවා අර ප්‍රතිමුඛ කෝණ නිසා මේක 90 නම් මේ කෝණයේ අංශක 90යි. දැන් අපිට පුළුවන් ගාන හදාගෙන යන්න. අපි දන්නෝ බහුවස්යක. දැන් මේක පංචාංශයක්නේ. පංචාංශයේත් අරකම තමයි. බාහිර කෝණ එක්ක 360යි. ඒක ගැටලුවක් නෑ. එහෙනම් මේකෙත් බාහිර කෝණ එක්ක සමාන කරන්න 360ට. එතකොට අපිට අදාළ ප්‍රතිඵලයට එන්න පුළුවන්. අපි ලියමු A ගෙන් පටන් ගමුනේ. නොදන්න අකුරේනේ A ධන. මෙතන තියෙනවා අංශක 90 ධන. මෙතන තියෙනවා අංශක 80 ධන. මෙතන තියෙනවා අංශක 60 ධන. ඊළඟට අංශක 50. බලන්න කෝණ ටික ඔක්කොම ලියුණාද කියලා 1 2 3 4 5 හරිනේ කෝණ පහයිනේ ඔක්කොම සමාන වෙන්න ඕනේ කීයටද 360යි බහුවස්ත්‍රයක ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ එක්ක 360යි හරිනේ ඕනෑම බහුවස්ත්‍රයකට 360යි එහෙනම් මෙතනින් අපිට ලියන්න පුළුවන් A ධන එකතු කරාම බලමු කීයද කියලා 0යි 9යි 8යි 17යි නේ 17යි මෙතන 6යි 23යි 23යි මෙතන තියෙනවා 5ක් 28යි 280යි සමානයි කාටද 360යි 360යි දැන් අපිට පුළුවන් ඒ වලගේ හොයන්න ඒ සමානයි 360න් ධන 280 ගිහින් දාන්න මේ පැත්තට ඍණ 280යි කියලා ඍණ 280යි අන්න දැන් අපිට ලැබෙනවා ඒ සමානයි
අඩු කරන්නනේ 0යි 6න් 8ක් බෑනේ නේද 16න් 8ක් අඩු කරාම 8යි 2න් 2ක් 0යි අන්න අපිට ලැබෙනවා ඒ සමානයි අංශක 80යි කියලා. එහෙනම් ඔන්න දැන් අපේ දරුවන්ට ගැටළු උදාහරණ ගණන් තුනක් මම කතා කරා. ඊටාම පැහැදිලි දැන් ඕනෑම බහුවශ්‍ය මතක තියාගන්න. ඕනෑම බහුවශ්‍යයකට බාහිර කෝණයික 360යි කියන දෙයින් තමයි අපි මේ ගාන හදාගෙන ගියේ. දැන් අපිට රූප සටහනක් නැතුව වුණත් මෙන්න මෙහෙම ගැටලුවකට යන්න පුළුවන්. අපි මේ වගේ ගානකට තව ගානකට යමු මේ විදිහට. අපි මේකට දුන්නේ අංක 3නේ අංක 4. දැන් අපි යමු උදාහරණ අංක 4ට යමු. උදාහරණ අංක 4 අපි යනවා මෙහෙම ත්‍රිකෝණයක හරිනේ ත්‍රිකෝණයක බාහිර කෝණ තුනක් තියෙනවා බාහිර කෝණ දෙකක් දෙනවා එකක් අංශක 120යි එක කෝණයක් අංශක 120යි අනිත් කෝණය අංශක 100යි කෝණ දෙකක් දෙනවා ඉතිරි කෝණයේ අගය අපෙන් අහනවා ගාන බලා ගන්න ආයි ත්‍රිකෝණයක බාහිර කෝණ තුනෙන් බාහිර කෝණ දෙකක අගය දෙනවා 120යි අනිත් කෝණය 100යි ඉතිරි කෝණයේ අගය සොයන්න කියනවා ඉතිරි රූප සටහනක් දීලා නැහැ හරිනේ රූප සටහනක් දීලා නැහැ අපෙන් අහන්නේ ඉතිරි බාහිර කෝණේ ඉතිරි බාහිර කෝණේ ඉතිරි බාහිර කෝණේ අගය සොයන්න ඔන්න ගැටලුව. හතරවෙනි ප්‍රශ්නය. ත්‍රිකෝණයක බාහිර කෝණ දෙකක් තමයි මේ දෙන්නේ 120යි 100යි. ඉතිරි බාහිර කෝණේ අගය සොයන රූප සටහනක් මොකුත් නැහැ. හරිද? අපිට රූප සටහනක් අවශ්‍යත් නැහැ නේ. අපි දැන් ඉගෙන ගත්ත දෙයින් අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. අපි දන්නවා ත්‍රිකෝණයේ බාහිර කෝණ තුනේ එකතුව අංශක 360යි නේ. බාහිර කෝණ 360යි. එහෙනම් අපි නොදන්න එක අපිට ත්‍රිකෝණ අගයක් දීලා නැහැනේ. අපි ඒකට ගමු t කියලා. ඉතිරි කෝණයේ t. එහෙනම් t ධන මෙතනින් 120 ධන 100 සමානයි කාටද 360යි සමානයි 360යි නෝ මේ විදිහට අපිට පුළුවන් ත්‍රිකෝණයේ බාහිර කෝණ තුන මෙහෙම ලියන්න පුළුවන් එකක් t අනිත් දෙක දන්නෝ සමානයි 360යි දැන් මෙතනින් අපිට ලියන්න පුළුවන් t එකතු කිරීම මෙතන බිඳුවයි 2.2යි 1.2යි නේ 220 සමාන වෙනවා කාටද 360යි අංශක 360යි දැන් අපිට ඕන නම් මෙතෙන්දි තව ක්‍රමයක් අපි අර කියලා ඉස්සෙල කරේ මේ මේ සංඛ්‍යාව එහා පැත්තට ගෙනහිලා දාන්න පුළුවන්. ඒ වගේම ඉතින් මේ තව ක්‍රමයක් තියෙනවා. තව ක්‍රමයක් කියන්නේ දෙකම එකයි. මෙතන ධන 220 අයින් කරන්න අපිට පුළුවන් මේ පැත්තට දාන්න ඍණ 220. මේ ධන 220 අයින් කරන්න මේ පැත්තට ඍණ 220ක් දානවා. එහෙනම් අපි දන්නෝ සමීකරණයක් නිසා මේ පැත්තටත් දාන්න ඕන ඍණ 220. මේ පැත්තට ඍණ 220ක් දැම්මනම් අර පැත්තටත් ඒකම සමීකරණයක් නිසා දෙපැත්තටම එකම දේ කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් ධන 220ට ඍණ 220 කැපිලා යනවා. කැපිලා ගියාම අපිට මොකද වෙන්නේ? t තනි වෙනවා. t තනි වෙනවා. මේක ලියන්න පුළුවන් 360න් 220ක් අඩු කළා. බිඳුවයි 6න් 2ක් අඩු කරාම 4යි 3න් 2ක් අඩු කරාම 1යි. අන්න ඉතිරි කෝණයේ විශාලත්වය. හරිනේ? ඉතිරි කෝණයේ විශාලත්වය t සමානයි අංශක 140. එතකොට අපි හතරවෙනි ගාන විදියට කතා කරලා රූප සටහනක් අපිට දුන්නේ නැහැ. රූප සටහනක් නැහැ. බාහිර කෝණ සඳහා අපි දාගත්තේ ත්‍රිකෝණයක් කියලා දුන්නා. මම ගාන කිව්ව ත්‍රිකෝණයක් කියලා. හරිනේ? සම්පූර්ණ ගාන මම ලිව්වේ නැහැ. ත්‍රිකෝණයක බාහිර කෝණ දෙකක් තමයි මේ තියෙන්නේ. එකක් අංශක 120යි, එකක් අංශක 100යි. ඉතිරි බාහිර කෝණයේ අගය සොයන්න. හරිනේ? මේ ත්‍රිකෝණයක් ගැන කතා කරේ. එතකොට මේ විදිහට අපිට ලියන්න පුළුවන් t සමානයි අංශක 140යි කියලා. අපි තවත් ගානකට යමු. අවසාන ගාන. මේක තමයි අවසාන ගාන පස්වෙනි ගාන. මෙතනින් අපි බාහිර කෝණ ගැන කතා කිරීම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. බාහිර කෝණ අයික්‍ය පිළිබඳව. ඒ නිසා පස්වෙනි ගාන බලා ගන්න අවසාන ගැටලුව විදියට මේ විදියට අංශක 65යි
අංශක 45යි. අංශක 70යි. මේක x. මේක 2x. මේ කෝණය අංශක 90 බව දෙනවා මේ විදිහට. හරිනේ? දැන් බලා ගන්න මේ රූප සටහන දිහා හොඳට බලා ගන්න අධ්‍යයනය කරන්න. මේ තියෙන රූපය ඉස්සර හඳුනා ගන්න බලන්න. පාද කීයද බලන්න. 1 2 3 4 5 6යි. පාද 6යි කියන්නේ මොකද්ද? සදාශ්‍රයක් නේ. මේ තියෙන්නේ පාද 6ක් තියෙන රූපය. එතකොට මේ පාද 6 කියන්නේ මොකද්ද? සදාශ්‍රයනේ. දැන් ඔයාලට පේනවා ඇති සදාශ්‍රයක බාහිර කෝණ ගැන තමයි මේ සලකුණු කරලා තියෙන්නේ. හොඳට බලාගෙන ඉන්න. සදාශ්‍රයක බාහිර කෝණ ගැන තමයි මේ සලහන් කරලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපි මෙතන කෝණය මෙතන අපි 2x නේ මේකත් අපි x කියලා ගත්තා නම් හොඳයි. මොකද අපිට මෙතන බෙදුන් නැති වුණොත් නේද? බෙදීමක් ආවේ නැති වුණොත් මේක x කියලාම ගමු මේ කෝණය. 2x ගන්නත් පුළුවන්. අපි දැනට x කියලා ගමු. ඒකට අපිට මේක සුළු කරගැනීමේ ගැටලුවක් එන්නේ නැහැ. නැත්නම් තුනෙන් බෙදින්න නැති වුණොත් ඔයාලට මේක බෙදීමේ අපහසුතාවයක් එන්න පුළුවන්. ඒක නිසා මේ කෝණීය සාමාන්‍ය හයිඩාගයක් එන්න ඕනනේ. ඒක නිසා හරිනේ. දැන් බලන්න එතකොට මෙන්න මේ විදිහට ගත්තොත් xx කියලා මම ගත්තේ කෝණ දෙක. දැන් අපිට පුළුවන් මේකක් තියෙන්නේ මොකද්ද? පංචාශ්‍රය. පංචාශ්‍රය අපි දන්නෝ බාහිර කෝණයික අංශක 360යි. එහෙනම් හදාගෙන යමු ගාන මේ විදිහට. එනින් පැහැදිලි නේ දැන් රූපේ පැහැදිලි නේ. හරි. අපි දැන් එහෙනම් හදාගෙන යමු මේ විදිහට x ගෙන් පටන් ගමුනේ. x ධන ආයි තියෙනෝ x ධන ඊළඟට 90 ධන 65 ධන 45 ධන 70 සමානයි කාටද 360යි. සමානයි අංශක 360යි. බලන්න කෝණ 6ම ලීලාද කියලා 1 2 3 4 5 6. හරිනේ කෝණ 6ම ලීලා තියෙනවා. දැන් x ධන x කියන්නේ කීයද? 2x. x ධන x කියන්නේ 2x. ඊට පස්සේ මේ කෝණ 4 එකතු කරමු. 5යි 5යි 10න් බිඳුව ලිව්වා ඉතුරුයි 1ක්. 9යි 1යි 10යි 10යි 6යි 16යි 4යි 20යි 7යි 27යි. හරිනේ 27යි 270යි. සමානයි කාටද? අංශක 360යි. සමානයි අංශක 360යි. මේ ටික එකතු කරලා ගත්තේ හොඳේ 5යි 5යි 10න් බිඳුව 1ක් ඉතුරුයි. 9යි 1යි 10යි 6යි 16යි 4යි 20යි 7යි 270යි සමානයි 360ට. දැන් මොකද කරන්නේ? දැන් අපිට පුළුවන් මේ ධන 270 මෙහෙ ගෙනහිල්ලා දාන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් දෙපැත්තටම ඍණ 270 ගානේ දාන්න පුළුවන්. මේ දෙකෙන්ම කරන්නේ එකම දේ. අපි 270 දෙපැත්තටම දාලා බලමු නේ කලින් ගානේ වගේ. ඒකට 2x මෙතන තියෙනවා ධන 270 අයින් කරන්න ඍණ 270ක් දාමු. ඊළඟට මේ පැත්තෙත් මොකද කරන්නේ? 360ට දානවා ඍණ 270ක්. හරි? දැන් මොකද වෙන්නේ? ධන 270ට ඍණ 270 කැපිලා ගියා. ඉතුරු වෙනව කවුද? 2x තනි වෙනවනේ. 2x තනි වෙනව අඩු කරන්න බිඳුවෙන් බිඳුවක් අඩු කරාම බිඳුවයි. 6න් 7ක් බෑ 16න් 7ක් අඩු කරාම 9යි. මෙතන තියෙන්නේ කීයද? 2න් 2ක් බිඳුවයි. අංශක 90යි. අංශක 90යි. 2x සමානයි 90 නම් x ලාගේ බලන්න පුළුවන් දෙපැත්තම බෙදන්න කීයෙන්ද? 2කින්. දෙපැත්තම 2කින් බෙදුවම 2ට 2 කැපෙනවා. අවසානයේ x සමානයි 92කින් බෙදුවම කීයද? 45යි. ඔන්න උත්තරය අංශක. හොඳේ? අංශක 45යි. එතකොට x සමානයි අංශක 45යි කියන මෙන්න මේ උත්තරය ඔයාලට හොයාගන්න පුළුවන්. x සමානයි අංශක 45යි. පැහැදිලි නේද? එහෙනම් පුතේ ඔන්න අපි අද මෙතෙන්දි කතා කරේ ඔයාලට මුලින්ම බහුවශ්‍රයක. හරිනේ? ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ ඓක්‍යය ඕනෑම බහුවශ්‍රයක බාහිර කෝණ ඓක්‍ය අංශක 360යි. එහෙනම් බලන්න අපි නැවත මේ ගණන් ටික බලාගෙන යමු. අපි හදපු පස්වෙනි ගාන. හරිනේ? පස්වෙනි ගාන මේ තියෙන සදාශ්‍රයක්. සදාශ්‍රයේ බාහිර කෝණ ඓක්‍ය සමානයි අංශක 360යි. අන්න 360 සමාන කළා x ලාගේ හොයාගත්තා. ඊට පස්සේ අපි බලමු අපි හදපු හතරවෙනි ගාන. මේ තියෙන්නේ ඔන්න අපි හදපු හතරවෙනි ගාන. මේ තියෙන්නේ ත්‍රිකෝණයක. හොඳේ? අපි ඒ ගාන සම්පූර්ණ කරා නම් හොඳයි නේද? අපි ඒක සම්පූර්ණ කරමු මේ විදිහට ත්‍රිකෝණයක බාහිර කෝණ දෙකක්
ත්‍රිකෝණයක බාහිර කෝණ දෙකක් 120 හා 100 වෙනවා. හරිනේ? ත්‍රිකෝණයක බාහිර කෝණ දෙකක් 120 හා 100 වෙනවා. ඉතිරි බාහිර කෝණයේ අගය සොයන්න. පැහැදිලිද දැන් ගන්නනේ? ත්‍රිකෝණයක බාහිර කෝණ දෙකක් 120 හා 100 වෙනවා. ඉතිරි බාහිර කෝණයේ අගය සොයන්න. අන්න ඒක සඳහා අපි කරේ මොකද්ද? බාහිර කෝණ ඉතිරි කෝණය t කියලා ගත්තා. t දාන 120 දාන 100. මේ උනනේ සමානයි 360යි. අන්න t වල අගය හොයාගත්ත 140යි. දැන් අපිට පුළුවන් බලන්න අපි හදපු ඊළඟ ගානට යමු. මේ තියෙන තුන්වෙනි ගාන. හරිනේ? අපි හදපු තුන්වෙනි ගාන දිහා බලා ගන්න. තුන්වෙනි ගාන. මේ තියෙන්නේ මොකද්ද? පංචාශ්‍රයක් 1 2 3 4 5යි පාද 5යි පංචාශ්‍රයක් තියෙනවා. අන්න පංචාශ්‍රයේ බාහිර කෝණ ඓක්‍ය සමාන කරා කාටද 360යි. එහෙනම් මෙන්න අදාළ ප්‍රතිඵලය කෝණ පහ එකතුව සමාන කරා 360යි. සුළු කරගෙන ගියා. ඒ සමානයි අංශක 80යි. ඒ වලාගේ අංශක 80යි. ඊට පස්සේ අපි හදපු දෙවෙනි ගාන බලා ගන්න. මේ තියෙන දෙවෙනි ගාන. දෙවෙනි ගාන අතන පළවෙනි ගාන ඊළඟට තියෙන උඩ තියෙන පළවෙනි ගානේ හරි. ඒතර මේ තියෙන දෙවෙනි ගාන බලන්න දෙවෙනි ගාන අපි කරලා තියෙන්නේ මොකද්ද? චතුරස්‍රයක් ගැන කතා කරේ. චතුරස්‍රය එකත් බාහිර කෝණ 4යි. බාහිර කෝණ 4 එකතුව ඒ සමාන කරා 360ට x සමානයි අංශක 90යි. x ලාගේ අංශක 90යි. අවසානයේ අපි කතා කරලා මුලින්ම කතා කරේ මෙන්න පළවෙනි එක. පළවෙනි ගාන ත්‍රිකෝණයක් ගැන කතා කරා. අපි ඒක ගැටලුවක් විසඳුවේ නැහැ. අපි මේ ඉගෙන ගත්ත දේ යොදාගත්ත ත්‍රිකෝණයක බාහිර කෝණ තුන ABC කියලා ගත්තොත් A ධන B ධන C සමානයි අංශක 360යි. අපි ඒක ගැටලුවක් විසඳුවේ නැහැ. අපි මේක පළවෙනි එකේ කරේ මේ කෝණ තුන සම්බන්ධ කරලා සම්බන්ධය ලියාගන්න. පැහැදිලිනේ? හරි. එහෙනම් පුතේ මෙන්න මේ අපි අද කතා කරේ බහුවස් හරිද? ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක කතා කරන්න සවිදි බහුවස්ත්‍ර පිළිබඳව. අපේ ඊළඟ මාතෘකාව තමයි සවිදි බහුවස්ත්‍ර. සවිදි බහුවස්ත්‍ර. මෙන්න පුතේ 9 ශ්‍රේණියේ අපේ මේ බහුවස්ත්‍ර පාඩමේ අවසාන කොටසට අපි ඇවිල්ලා තියෙනවා. හරිනේ? මෙතනින් පාඩම සම්පූර්ණයෙන් අවසන් වෙනවා. මේ කතා කරන්නේ අවසාන කොටස. බලා ගන්න සවිදි බහුවස්ත්‍ර. පුතේ මතක තියාගන්න ඔයාලා ඉගෙන ගත්තා. මේක 7 පන්තියේ ගන්නවා. හරිනේ? අපි 7 පන්තියේදී සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියන කතා කරලා තියෙනවා 7 ශ්‍රේණියේ. බහුවස්ත්‍ර මතකද? උත්තල බහුවස්ත්‍ර, අවතල බහුවස්ත්‍ර, මතකයි නේද? උත්තල බහුවස්ත්‍ර, අවතල බහුවස්ත්‍ර, සවිදි බහුවස්ත්‍ර ගැන කතා කරලා තියෙනවා. අපි පොඩ්ඩක් උපසරහනකින් ගමු නේද? සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ඔයාලා දන්නවා මෙන්න මෙහෙම. මෙන්න මේ රූපේ දිහා බලන්න. ඊළඟට තව රූපයක් අපි යන්නේ. මේ රූපේ දිහා බලන්න. තව රූපයක් එකක් අපි යන්නේ උටාව. රූප සතහන් තුනක් බහුවස්තු තුනක් තියෙනවා. ඒ මතක තියාගන්න සවිදි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ කිසියම් බහුවස්ත්‍රයක පාද සියල්ලම සමාන නම් හා පාද සියල්ලම සමාන වෙන්නත් ඕන. ඒ වගේම කෝණ සියල්ලම සමාන වෙන්නත් ඕන. හරිනේ? පාද සියල්ල සමාන වෙන්නත් ඕන. කෝණ සියල්ල සමාන වෙන්නත් ඕන. අන්න එහෙනම් අපි කියන එකන සවිදි බහුවස්ත්‍රයක් කියලා. මේ තියෙන්නේ සවිදි බහුවස්ත්‍රය. හරිනේ? මේකෙත් කරා. මේකෙත් මතක තියාගන්න පාද සියල්ලම සමාන වෙලා. පාද හතරම සමාන. සංකේතය හඳුනා ගන්න. කෝණ හතරත් සමාන නම් මේ කෝණ හතරත් අනිවාර්යෙන් සමානයි. සමචතුරස්‍රයක් නේ. මේදී එතකොට මෙන්න මේකටත් අපි කියනවා සවිදි බහුවස්ත්‍ර සවිදි රූපයක්. සවිදි රූපයක්. මෙතන තියෙන්නේ පංචාශ්‍රය බලන්න. ඒකේ මෙන්න මේ පාද හතර පහළ පහ. පංචාශ්‍රයේ පාද පහ සමාන බව මම ලකුණු කරා. ඒ වගේම මතක තියාගන්න පංචාශ්‍රයේ මෙන්න මේ බාහිර අභ්‍යන්තර කෝණ පහ. අභ්‍යන්තර කෝණ පහ. ඒ පහත් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න කිසියම් බහුවස්ත්‍රයක පාද සියල්ලම කෝණ සියල්ලම සමාන නම් පාද සියල්ල සමාන වෙන්නත් ඕන කෝණ සියල්ල සමාන වෙන්නත් ඕන. අන්න එහෙමනම් අපි කියන මේ බහුවස්ත්‍රයට සවිදි බහුවස්ත්‍රයක් කියලා. එහෙනම් පුතේ මේ බෝඩ් එකේ තියෙන සියලු රූප සවිදි බහුවස්ත්‍ර. මේ බෝඩ් එකේ තියෙන සියලු රූප මතක තියාගන්න සවිදි බහුවස්ත්‍ර. පාද තුන සමානයි කෝණ තුන සමානයි සවිදි රූපයක්.
පාද 4 සමානයි කෝණ 4 සමානයි සවිදු රූපයක්. පාද 5 සමානයි කෝණ 5 සමානයි සවිදු රූපයක්. ඒ බව මම ලකුණු කරලා තියෙනවා. පැහැදිලි නේද? හරි. දැන් අපි බලමු මෙන්න මේ විදිහට පොඩි උදාහරණයකට යමු අපි මේ ආකාරයට. පළවෙනි ගාන සවිදි බහුවස් සම්බන්ධ මගේ පළවෙනි ගාන සවිදි බහුවස්වයක සවිදි බහුවස්වයක එක් අභ්‍යන්තර කෝණයක්. සවිදි බහුවස්වයක් කියන්නේ එක් අභ්‍යන්තර කෝණයක්. එක් අභ්‍යන්තර කෝණයක් අංශක 90ක් නම් අංශක 90ක් නම් බහුවස්වයේ පාද ගණන කීයද? නම් බහුවස්වයේ පාද ගණන කීයද? ඔන්න මගේ ප්‍රශ්නේ. අනේ සවිදි බහුවස්වයක් තියෙනවා එක් අභ්‍යන්තර කෝණයක් අංශක 90යි. එහෙනම් අපෙන් අහනවා පාද ගණන කීයද? බහුවස්වය. දැන් අපි දන්නේ නැහැ දැන් මේක අභ්‍යන්තර කෝණයක් 90යි. අපි මේ වගේ රූපයක් පාද ගණන දන්නේ නැහැනේ. ඒ නිසා අපිට මෙන්න මේ වගේ රූපයක් ගන්න පුළුවන්. හරි? පාද ගණන සම්පූර්ණ කරන්න බෑ. මොන රූපයක් ඇන්දා රූපේ සම්පූර්ණ නැහැ. තව රූපෙදි මෙහෙම යනවා. පාද ගණන අපි දන්නේ නැහැ. ඉති ගණන දන්නේ පාද ගණන දන්නේ නැහැ. හැබැයි එකක් දීලා තියෙනවා එක අභ්‍යන්තර කෝණයක් අංශක 90යි කියන්නේ මෙන්න මේ බහුවස්වයේ මෙන්න මේ අභ්‍යන්තර කෝණය අංශක 90යි. හරිද? දැන් අපි අභ්‍යන්තර කෝණ එකක අගය දන්නවා අංශක 90යි. අපෙන් අහන්නේ පාද ගණන. හැබැයි අපි මේ බහුවස්වයේ පාද ගණන දන්නේ නැහැනේ. ඒ නිසා අභ්‍යන්තර කෝණ අයික්‍ය අපිට කියන්න බෑ කීයද කියලා. තේරුණා නේද? මේකේ අභ්‍යන්තර කෝණය තමයි අංශක 90. හැබැයි අභ්‍යන්තර කෝණ එකක අගය අංශක 90යි. කෝණ ඔක්කොම 90 වෙනවා. ඔක්කොම හැම එකම 90යි. සවිදිනේ. සවිදි වචනේ තියෙනවා. ඒ නිසා සියලුම 90යි. හැබැයි අපිට පාද ගණන දන්නේ නැති නිසා මේකේ අපිට අභ්‍යන්තර කෝණ අයික්‍ය කියන්න බෑ. අයික්‍ය දන්නවනම් අපිට ඒක 90 බෙදුවනම් පාද ගණන එනවා. මොකද අයික්‍ය දන්නේ නැහැ. ඒ නිසා පුතේ මතක තියාගන්න මෙවැනි ගානක් දුන්නොත් මේ වගේ ගානක් දුන්නොත් අපිට ඉස්සෙල්ලාම කරන්න වෙනවා සවිදි බහුවස්වයේ වචනේ අනිවාර්යයි ඉස්සෙල්ලාම කරන්න වෙනවා මෙන්න මේ බාහිර කෝණය හොයාගන්න. මේ බාහිර කෝණය අනිවාර්යෙන් අපි හොයන්න ඕනේ. එතකොට අපි දන්නවා හැබැයි මේ අභ්‍යන්තර කෝණය 90 නම් බාහිර කෝණයක් කීයද? 90යිනේ. ඇයි මේක සරල රේඛාවක් නේ? සරල රේඛාවක් මත බද්ධ කෝණ 180යිනේ. එහෙනම් මේක 90 නම් මේක කීයක් වෙනවද? 90. මේකට මෙහෙම වෙන්නේ නැහැ හොඳේ. මේක 120 නම් මේක 120 වෙන්නේ නැහැ. මේ දෙකේ එකතුව අංශක 180යි. ඒ නිසා මේක 90 නම් අනිවාර්යෙන් මේක 90යි. දැන් අපේ දරුවෝ දන්නවා බාහිර කෝණයික්‍ය දන්නවනේ අපිනේ. ඕනම් බහුවස්වයක බාහිර කෝණයික්‍ය දන්නවා. ඕනම් බහුවස්වයක බාහිර කෝණයික්‍ය 360යි. අන්න දැන් බාහිර කෝණයකගේ දන්නවා. 90යි බාහිර කෝණයික්‍ය දන්නෝ 360යි. අන්න දැන් අපිට 360 හරි බෙදුවනම් 90. ඒ කියන්නේ බාහිර කෝණයකගෙන් බෙදුවේ බාහිර කෝණයකින් බෙදුවේ බලමු මොකද වෙන්නේ කියලා. බිඳුවට බිඳුව කැපෙනවා 9 කීයක් තියෙනවද? 4යි. 9 වරක් 4යි. දැන් පුතේ ඇත්තටම කියනවා මේ එන්නේ කෝණ ගන්න. හරිනේ? මේ එන්නේ බාහිර කෝණ ගන්න. ඇයි කෝණ 90 ගානේ කෝණ 4ක් තමයි මේ 360 වෙන්නේ. කෝණ 4යි. අපි දන්නවා බහුවස්වයේ කෝණ ගානයි පාද ගානයි සමානයිනේ. අන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් එම නිසා මෙන්න මේ බහුවස්වයේ පාද ගණන. හරිනේ? මේ බහුවස්වයේ පාද ගණන සමානයි කීයද? 4යි. බහුවස්වයේ පාද ගණන 4යි. බලන්න අපිට බහුවස්වයේ පාද ගණන ඇහුවේ අභ්‍යන්තර ප්‍රාගයේ දීලා පාද ගණන ඇහුවම උත්තරය පාද ගණන 4යි. පැහැදිලි නේද? අපි එහෙනම් බලමු තව ගානකට යමු. අපි ඒ කතා කරේ පළවෙනි ගාන. අපි දෙවෙනි ගානට යමු මෙහෙම. දෙවෙනි ගාන සවිදි බහුවස්වයක සවිදි බහුවස්වයක එක් අභ්‍යන්තර කෝණයක් එක් අභ්‍යන්තර සවිදි බහුවස්වයක එක් අභ්‍යන්තර කෝණයක් අංශක 120ක
සවිදි බහුවශ්‍රයක එක් අභ්‍යන්තර කෝණයක් අංශක 120යි. එක අභ්‍යන්තර කෝණයක් 120යි. මම මේකේ ප්‍රශ්න දෙකක් අහනවා. හරිනේ? මේකේ අහන මම ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නේ තමයි බාහිර කෝණයක අගය සොයන්න. බාහිර කෝණයක අගය සොයන්න. බාහිර කෝණයක අගය සොයන්න. දෙවෙනි කොටස මම අහන්නේ ඔයාලගෙන් පාද ගණන. පාද ගණන සොයන්න. ඔන්න එහෙනම් බලන්න අපේ ඊළඟ ගැටලුව දෙවෙනි ගාන. සවිදි බහුවශ්‍රයක් තියෙනවා. මේ සවිදි බහුවශ්‍රයේ එක් අභ්‍යන්තර කෝණයක් අංශ 120යි. බාහිර කෝණයක අගය සොයන්න පාද ගණන සොයන්න. අපි බලමු මේ වගේ ගානක් කොහොමද යන්නේ හදන්නේ කියලා. ගාන පැහැදිලිනේ. සවිදි බහුවශ්‍රයක එක් අභ්‍යන්තර කෝණයක් 120කි. බාහිර කෝණයක අගය සොයන්න පාද ගණන සොයන්න. එතෙන්දී අපි යමු මෙන්න මේ විදිහට. එතෙන්දිත් අපිට රූපයක් අඳින්න බෑ. මොකද අපි පාද ගන්න දන්නේ නැහැනේ. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ වගේ රූපයකින් කොටසක් අඳින්නනේ. සම්පූර්ණ රූපය අඳින්න බෑ. සම්පූර්ණ වගේ කොටසක් අපිට අඳින්න පුළුවන්. සම්පූර්ණ රූපය අඳින්න බෑ. ඒ පාද ගන්න දන්නේ නැහැ නේ. දැන් අපිට පුළුවන් එක් බහුවශ්‍රයක එක් අභ්‍යන්තර කෝණයක් අංශක 120යි කියන්නේ මෙන්න මේ කෝණය අංශක කීයද 120යි. මේ කෝණයට මම දෙනවා අකුරක් y කියලා. ඒක තමයි අපෙන් අහන්නේ නේ. බාහිර කෝණයනේ අහන්නේ. එහෙනම් අපි හොයන්න ඕන දැන් මෙන්න මේ y කියන කෝණයේ විශාලත්වයයි හොයන්න හදන්නේ. පැහැදිලි නේද? මේ y වල අගය හොයන්න හදන්නේ. ඇයි බාහිර කෝණයක අගය හොයන්න. හැබැයි මතක තියාගන්න අපේ දරුවෝ මේ සියලු දේවල් කරන්න නම් අනිවාර්යෙන් මේක සවිදි බහුවශ්‍රයක් වෙන්න ඕනේ. අන්නේ සවිදි බහුවශ්‍රයක්. දැන් මේ කෝණ 120 නම් අපිට මේ y වල අගය හොයන්න පුළුවන්. මේ දෙකේ එකතුව කීයද අංශක 180යි. අපි දන්නවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ එකතුව අංශක 180යිනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් y ඝන 120 සමානයි 180යි. එහෙනම් y සමාන වෙනවා 180 අඩු කිරීම 120 y සමානයි බිඳුවයි අටෙන් එකක් 6යි එකෙන් එකක් බිඳුවයි නේ. y සමානයි අංශක කීයද 60ක් වෙනවා. y වලගේ අංශක 60යි. ඔන්න එහෙනම් අපේ පළවෙනි කොටස උත්තරය අපි හොයාගත්තා. මම ඒක සුළු කරලම ගත්තේ මොකද අපිට මේ කොටසක් විදිහට අහනවනේ. දැන් කලින් නම් මම නිකම් අංශක 90 ගත්තා. අර කනුවන මේක 90යි කියලා. මෙතන අපෙන් අහනවා බාහිර කෝණයක අගය සොයන්න කියපු නිසා මම ඒක සුළු කරලම පෙන්නුවාට මෙන්න මේ විදිහට බාහිර කෝණයේ අගය හොයාගන්න පුළුවන් y වල අගය. අන්න දැන් අපෙන් අහනවා දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? පාද ගන්න සොයන්න. මේ බහුවශ්‍රයේ පාද ගන්න. අන්න ඔයාලා දන්නවා මේක සවිදි බහුවශ්‍රයක් නිසා. මේ තියෙන සවිදි බහුවශ්‍රයක් නිසා මේ සෑම බාහිර කෝණයක්ම සමානයි. ඒක අපිට කියන්න පුළුවන් නේ. මේක සවිදි නිසා අනිවාර්යෙන් මේ බාහිර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමානයි. අපි ගාන දන්නේ නැහැ හැබැයි. කීයක් තියෙද දන්නේ නැහැ. තියෙන ඔක්කොම සමාන බව දන්නවා. හැබැයි තව එකක් දන්නවා මොකද්ද? මේකේ අනිවාර්යෙන්ම බාහිර කෝණ ඓක්‍ය 360 එකක් ගන්න. අන්නේ බාහිර කෝණ ඓක්‍ය 360යිනේ. මේ සියලු කෝණ එකතුව 360යි. එහෙනම් y සමානයි 60 නිසා අන්න 60 කෝණ ටිකක් තමයි මේ ඔක්කොම. හරිද? 60 කෝණ කීයක් තියෙනවද අංශක 360ට? ඔක තමයි බලන්න තියෙන්නේ. අංශක 360 තුල 60 කෝණ කීයක් තියෙනවද? එහෙනම් කොහොමද කරන්නේ? 360 බෙදන්න 60. 360 60න් බෙදුවම වෙනවා 360 තුල 60 කෝණ කීයක් තියෙනවද? බිඳුවට බිඳුව කැපිලා යනවා 6 වරක් 1යි 6 වරක් 6යි. අන්න අපිට ලැබෙනවා කෝණ කීයක් තියෙනවද? 6යි. ඒ කියන්නේ 60 කෝණ 6ක් තියෙනවා. අන්න එහෙනම් කෝණ 6යි කියන්නේ පාද 6යිනේ. කෝණ 6ක් කියන්නේ පාද 6යි. ඒ නිසා එහෙනම් අපිට යන්න පුළුවන්. එම නිසා මෙව බහුවශ්‍රයේ පාද ගන්න. පාද ගන්න. බහුවශ්‍රයේ තියෙන පාද ගණන සමානයි කීයද? 6යි. මේ බහුවශ්‍රයේ පාද 6යි. එහෙනම් මොකද දැන් අපේ දරුවන්ට පැහැදිලි වෙනවා සවිදි රූප අපේ මාතෘකාව සවිදි බහුවශ්‍රනේ සවිදි රූප සතහන් ආවොත් මෙන්න මේ ආකාරයට තමයි අපි ඒව හදන්නේ. අපිට අභ්‍යන්තර කෝණය දුන්නොත් එතනින් අපි ඉන්න ඕන අනිවාර්යෙන් බාහිර කෝණයට. නැතුව අපිට හදන්න බෑ මේක. මොකද අභ්‍යන්තර කෝණ ඓක්‍ය අපි දන්නේ නැහැනේ කීයද කියලා. දන්නනම් පුළුවන්. හරිනේ දන්නවා නම් ඊ ගානක සීසෙම දුන්නා කෝණ ගාන එනවා. නමුත් අපිට උපාද ගාන නතුරු කෝණ ගාන කියන්නේ අපාද ගානනේ. එතකොට 120 දැනගත්තට ඓක්‍ය දන්නේ නැහැ. අපි ඒක නිසා තමයි අභ්‍යන්තර කෝණ ඓක්‍ය දැනගත්ත නිසා එතනින් යනවා බාහිර කෝණ ඓක්‍යයට. ඇයි බාහිර කෝණ ඓක්‍යයට යන්නේ? අපි දන්නවා බාහිර කෝණ ඓක්‍ය තමයි 360ක් වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් බාහිර කෝණ ඓක්‍ය 360ට සමාන කරාම y වලගේ මේ කෝණي හොයාගත්තනේ. එතකොට පාද ගාන හොයාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට පුළුවන් අපිට
ඕනෑම සවිදු රූපයක පාද ගන්න හොයන්න අභ්‍යන්තර කෝණයික්‍ය ගන්න. පැහැදිලිනේ? අපි තව පොඩි ගානකට ගිහිල්ලා මේ වැඩ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තව චූටි ගානකට යමු. තුන්වෙනි ගාන සවිදි බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණය සවිදි බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණය බාහිර කෝණය මෙන් දෙගුණයකි. බාහිර කෝණයක අගය සොයා බහුවශ්‍රේ පාද ගන්න සොයන්න. ඉතාම හොඳ ප්‍රශ්නයක්. හරිනේ? ඉතාම හොඳ ප්‍රශ්නයක්. කිසිම අගයක් සටහන් වෙලා නැහැ. හරිනේ? කිසිම අගයක් සටහන් වෙලා නැහැ. අපිට පොඩි සම්බන්ධයක් විතරක් දීලා තියෙනවා. සවිදි බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණය බාහිර කෝණයෙන් දෙගුණයක්. හරිනේ? අභ්‍යන්තර කෝණය බාහිර කෝණයෙන් දෙගුණයක් කියලා තියෙනවා. බාහිර කෝණයක අගය හොයන්න කියනවා. බහුවශ්‍රයේ පාද ගන්න හොයන්නත් කියනවා. හරිනේ? බලමු කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියලා. ගන්න පැහැදිලි නේද? ඔන්න මම මෙහෙම පොඩි සටහනක් අඳින්නම්. මෙන්න මේ විදිහට බලා ගන්න. දැන් අපි රූප සටහනක් පොඩි තොරතුරක් දාගත්තොත් අපිට සම්පූර්ණ රූපේ නම් අඳින්න බෑ. සම්පූර්ණ රූපේ අඳින්න බැරි වුණත් අපිට පොඩි කොටසක් මෙහෙම අඳින්න පුළුවන් නේ. මම ওই බහුවශ්‍රයේ කොටසක් ඇඳලා අපි බලමු මේ කියපු කතන්දරේ මොකද්ද කියලා. සවිදි බහුවශ්‍රයක් මේක. බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණය බාහිර කෝණයෙන් දෙගුණයක්. හරිනේ? අභ්‍යන්තර කෝණය කියන්නේ ඇතුළේ කෝණයනේ මේකනේ. බාහිර කෝණය කියන්නේ මේක. මෙන්න මේ අභ්‍යන්තර කෝණය බාහිර කෝණය වගේ දෙගුණයක්. එහෙනම් අපි බාහිර කෝණයට අකුරක් දෙමු t කියලා. බාහිර කෝණේ t කියලා ගත්තොත් අභ්‍යන්තර කෝණයේ මෙන් දෙගුණයක් නිසා මොකද වෙන්නේ? 2t වෙනවා. පැහැදිලිද? අන්නේ බාහිර කෝණ අපිට දීලා තියෙනවා අභ්‍යන්තර කෝණය බාහිර කෝණයේ මෙන් දෙගුණයක්. එහෙනම් මෙන්න මේ අභ්‍යන්තර කෝණය බාහිර කෝණය වගේ දෙගුණයක් වෙනවා. එහෙනම් බාහිර කෝණේ t නම් අභ්‍යන්තර කෝණේ 2t. අන්නේ මේ වගේ දෙගුණයක් නේ. අන්න දැන් අපිට පුළුවන් නැවතත් මේ තියෙන සරල රේඛාව. සරල රේඛාව බද්ධ කෝණ දෙක එකතු අංශක 180යි. දැන් නිකම්ම t හොයන්න පුළුවන් නේ. t ධන 2t සමානයි 180යි. t ධන 2t කියන්නේ 3t සමානයි 180යි. දෙපැත්තම බෙදනවා කාගෙන්ද? 3ෙන්. දැන් මොකද වෙන්නේ? 3ට 3 කැපිලා ගියා t සමානයි 3 වරක් 1යි 3 වරක් 6 18යි මෙතෙන්ට බිඳුවයි 60. ඔන්න එහෙනම් අපිට ලැබෙනවා මොකද්ද? බාහිර කෝණයක අගය t. බාහිර කෝණයක අගය සොයා බහුවශ්‍රයේ පාද ගන්න සොයන්න. ඔන්න බාහිර කෝණයක අගය හොයාගත්ත උත්තරේ කියලා අංශක 60යි. ඕන තව කොටසක් අපිට අභ්‍යන්තර කෝණය හොයන්න කිව්වොත් ඒත් පුළුවන් නේ. බාහිර කෝණය 60 නම් අභ්‍යන්තර කෝණය මේ දෙගුණයක් 120ක් වෙනවා. 60 දෙගුණයනේ 120ක් වෙනවා. අපිට ඒක අහලා නැහැ. ඊට පස්සේ අහන්නේ පාද ගන්න. අන්න දැන් පාද ගන්න හොයන්න පුළුවන් කොහොමද? අපි දන්න ඕනම බහුවශ්‍රයක බාහිර කෝණයික 360යිනේ. ඕනම බහුවශ්‍රයක බාහිර කෝණයික 360යි. දැන් මේකේ බාහිර කෝණ ටික ඔක්කොම සමානයි. එකක් 60ක් වෙනවා. 360 බෙදන්න 60න් බිඳුවට බිඳුව කැපෙනවා. 6 වරක් 1යි 6 වරක් 6 36යි. එහෙනම් මේකේනෝ කීයද 6යි. එම නිසා මේ බහුවශ්‍රයේ පාද කීයද 6යි. පාද ගණන සමානයි 6යි. පාද ගණන 6යි.
එහෙනම් ඔන්න මේ විදිහට තාම හොඳ ගානක් තුන්වෙනි ගාන හැදුවේ. අපිට කිසිදු වගයක් සටහන් කරලා තිබුණේ නැහැ. නමුත් අපිට පුළුවන් වුණා බහුවශයෙන් බාහිර කෝණය හොයන්න පුළුවන් වුණා. ඕනනම් මේකේ අභ්‍යන්තර කෝණයක් තුන පුළුවන්. ටේබල් එකක් 120යි. ඒ වගේම පාද ගන්න හොයාගත්ත කීයයි කියලාද 6යි. මේ බහුවශයෙන් පාද 6ක් තියෙනවා. එහෙමනම් අපිට අද මෙන්න මේ බහුවශයක කෝණ කියන පාඩම සම්පූර්ණ පාඩම ඔයාලට මෙතනින් අවසන් කරන්නයි බලාපොරොත්තුව. දැන් ඔයාලට අපි මේ සම්පූර්ණ සමස්ත පාඩම තුල බහුවශයක අභ්‍යන්තර කෝණ අයික්‍ය කතා කරා. ඒක මතක තියාගන්න බහුවශයක අභ්‍යන්තර කෝණ අයික්‍ය රූපේ වෙනස් වෙනවා. අපි සූත්‍රයක් දුන්නා 180 වාරයක් එන්ඩින 2 කියලා සූත්‍රය නෝ හදාගෙන යන්න. ඊට පස්සේ කතා කරේ බහුවශයක බාහිර කෝණ ඕනෑම බහුවශයක බාහිර කෝණ අයික්‍ය 360ක් වෙනවා. ඒකේ රූපේ නම ප්‍රශ්නයක් නැහැ. පාද කීයද වෙනත් කමක් නැහැ. ඕනම පාද ගානකට 360ක් වෙනවා. පැහැදිලිනේ? අවසාන කතා කරේ සවිදි බහුවශය. ඒතර සවිදි බහුවශය තියෙන විශේෂත්වය තමයි මතක තියාගන්න. රූපයේ සවිදි නම් මේක සවිදි බහුවශයක් නම් අනිවාර්යයෙන්ම සියලුම බාහිර කෝණ සියලු විශාලත්වයෙන් සමානයි. ඒ වගේම අභ්‍යන්තර කෝණ සියල්ලම විශාලත්වයෙන් සමානයි. හරිනේ? ඉතින් ඔන්න ඔය ටික තමයි අපි මේ පාඩම තුලින් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙමනම් අපිට පුළුවන් මේකේ මේ පාඩම සම්බන්ධයෙන් ඔයාලට තියෙනවා අභ්‍යාස මාලාවේ දැන් තියෙන සියලුම ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. අන්නේ අභ්‍යාස මාලාවේ ඔයාලට ලැබිලා තියෙන පොත බැලුවොත් පොතේ තියෙන සියලුම ගණන් ටික හදන්න අවශ්‍ය දැනුම ඉතින් අපි දැන් ලබා දෙලා තියෙනවා. එහෙනම් ඔයාලට පුළුවන් ඒ සියලු දේවල් ලබා ගන්න. ඒ වගේම මේ බහුවශය කෝණ සම්බන්ධයෙන් නිබන්ධනය දීලා තියෙනවා. නිබන්ධනය ලබාගෙන ඒ නිබන්ධනය තියෙන සියලුම ප්‍රශ්න වලට ඔයාලට උත්තර ලියන්න පුළුවන්. එහෙනම් අපි බලාපොරොත්තු වෙන නැවතත් තවත් වීඩියෝ එකක් තුලින් ඔයාලට නැවත ඊළඟ පාඩම හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි අදට මේ වීඩියෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයි